නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය පස්වෙනි පොතේ නවක නිපාතයේ දේශනා කොට වදාළ සෝපාදිශේෂ සූත්‍රය. මේ දේශනාවට මුල් වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්න තීර්ථක පරිබ්‍රාජක ආරාමයකදී ඇතිවෙච්ච කතාවක් මුල් කරගෙන ඒ කතාව බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණා විස්තර කරපු ආකාරය තමයි මේ සෝපාදිශේෂ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒකං සමයං භගවා සාවත්ථයං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. ඒ කාලේ සවැත් නුවර ජේතවනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. අතකෝ ආයස්මා සාරිපුත්තෝ පුබ්බණ්ඩ සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය සාවත්තියං පිණ්ඩාය පාවිසි. ඒ වෙලාවේ ඒ කාලේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෑසන කාලේ පාත්‍රාසිවුරු අරගෙන පිණ්ඩපාතයේ පිණිස සවැත් නුවරට වැඩම කළා. අතකෝ ආයස්මතු සාරිපුත්තස්සේ තද හෝෂි. මේ අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙබඳු අදහසක් ඇති වුණා. අතිප්පගෝ කෝතාව සාවත්ත්‍යං පිණ්ඩාය චරිතු යන්නෝනාහං යේන අනිතිත්‍යානම් පරිබ්බාජකානම් ආරාමෝ තේන උපසංගමේ යන්ති. ඒ කියන්නේ පාන්දර වැඩි දැන් මේ පිණ්ඩපාතේ යන්න කල් වේලා වැඩි වේලාසන වැඩි. ඒ නිසා මම මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාරාමයකට ගිහිල්ලා ටික වේලාවක් ගත කරලා ඒ සමග පසුව පිණ්ඩපාත යනවා කියලා උන්වහන්සේ කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට උන්වහන්සේත් මහරහතන් වහන්සේලාත් අනිකුත් ස්වාමින් වහන්සේලාත් මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආරාම නැත්නම් වෙනත් ශ්‍රමණ කණ්ඩායම් හිටපු තාපස කණ්ඩායම් හිටපු අසපෝලට ආශ්‍රම වලට ගිහිල්ලා ඒ සමග කතා බහ කරමින් එක් විදිහේ ප්‍රශ්න කතා කරපු ආකාරය බුද්ධ දේශනාවල බොහෝ සෙයින් සඳහන් වෙනවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ විදිහට කල්පනා කරලා ඒ තීර්ථක ආරාමයකට වැඩම කළා. උපසංකමිත්වා තේහි අඤ්ඤතිත්‍යෙහි පරිබ්බාජකේ සද්දින් සම්මෝදි. ඒ පරිබ්බාජක පිරිස සමග සතුරු සාමීචීයේදීලා සම්මෝදනීයං කතං සාරාණීයං වීදිසාරෙත්වා. ඒ කතාව නිම කරලා එකත් පස්සක පැත්තකට වෙලා ආසනයක වාඩි වෙලා හිටියා. තේන කෝපන සමයේන තේසං අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකානම් සම්නිසින්නානම් සම්නිපතිතානම් අයමන්තරා කතා උදපාදී අවස්ථාවේ මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ වගේ කතාවක් ඇති වුණා. මොකද්ද කතාව? යෝහි කෝචියාවසෝ සෝපාදිශේෂෝ කාලං කරෝති. යම් කෙනෙක් ඇවැත්නි සෝපාදිශේෂව කලුරිය කළොත් සබ්බෝසෝ අපරිමුත්තෝ නිරය. ඒ කිසිම කෙනෙක් නිරයෙන් නිදහස් වෙලා නැහැ කියලා කිව්වා. ඒ වගේම අපරිමුත්තෝ තිරච්ඡාන යෝනියා. ඒ අය තිරිසන් ලෝකයෙන් නිදහස් වෙලත් නැහැ. ඒ වගේම තමයි අපරිමුත්තා ප්‍රේතවිෂය. പ്രേත ලෝකයෙන් නිදහස් වෙලත් නැහැ. අපරිමුත්තෝ අපාය දුක්ගති විනිපාතාති. මේ අපායෙන් දුර්ගති සහිත නැත්නම් මහා දුක් විඳින අපාය දුර්ගති සහිත මේ විනිපාත නිරයල් වලින් සෝපාදිශේෂව කෙනෙක් කලුරිය කළොත් එයාට නිදහසක් නැති බව මේ අය කිව්වා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කාරණාව අහගෙන ඉඳලා අතකෝ ආයස්මා සාරිපුත්තෝ තේසං අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකානම් භාසිතං නේව අභිනන්දි. ඒ කියපු කතාව සතුටින් පිළිගත්තෙත් නෑ. නෑ පටික්කෝසී. ඒක ප්‍රතික්ෂේප කළෙත් නෑ. අනබිනන්දිත්වා පටික්කෝසිත්වා උත්ථායාසනා පක්ඛාමි. එතකොට ඒක පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව සාකච්ඡාව බලලා උන්වහන්සේ ආසනෙන් නැගිටලා ආපහු පිණ්ඩපාත වඩින්න යන්න පිටත් වුණා. භගවතෝ සම්තිකේ ඒතස්ස භාසිතස්ස අත්තං ආජානිස්සාමි. මේ කියපු කාරණය භාගතුන් වහන්සේගෙන් අහලා මම අර්ථය තේරුම් ගන්නවයි කියලා උන්වහන්සේ පිණ්ඩපාත වැඩියා.
අතකෝ ආස්මා සාරිපුත්තෝ සාවත්තියං පිණ්ඩාය චරිත්වා පච්චාපත්තං පිණ්ඩපාත පටික්කන්තෝ යේන භගවා තේන ප්‍රසංගම්. දහවල් දාණය වළඳලා පිණ්ඩපාත ගිහිල්ලා ඇවිල්ලා දහවල් දාණය වළඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා වන්දනාමාන කරලා එකත් පසුක වාඩි වෙලා ඉඳගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ විදිහට කියනවා අර කතාව මොකක්ද ඉදාහම් බන්තේ පුබ්බන්න සමයන් නිවාසෙත්වා තත් ජීවන මාදාය සාවත්‍යම් පිණ්ඩාය පාවිසින් ස්වාමීනි මම මේ විදිහට අද උදෑසන කාලේ පාත්‍ර සිවුරු අරගෙන සවැත් නුවරට පිණ්ඩපාත වැඩිය ඒ යනකොට මට හිතුණා පිණ්ඩපාතයන්ට කල් වේලා වැඩි කියලා ඒ නිසා මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාරාමයකට යන්න ඕනයි කියලා කල්පනා කරලා ඒ කිට්ටුව තිබිච්ච අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාරාමයකට වැඩියා. ඒ ගිය වෙලාවේ මේ තාපසයන් අතර මේ වගේ කතාවක් ඇති වුණා. මොකක්ද? යම් කිසි කෙනෙක් සෝපාදිශේෂව කලුරිය කළොත් ඒ සියලු දෙනාම අපරිමුක්තෝ නිරයෙන් නිදහස් වෙන්නේ නිදහස් වෙලා නැහැ. තිරිසන් ලෝකයෙන් නිදහස් වෙලා නැහැ. ඒ වගේම പ്രേත ලෝකයෙන් අපාය දුක්ගති විනිපාත කියන මේ අනිත් නරක තැන් වලින් ඒ අය නිදහස් නැහැ කියලා කිව්වා සෝපාදිශේෂව කලුරිය කළොත්. අපිට මේ වචනයත් එක්ක තව ඉස්සරහට මේ දේශනාවේදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අතක්වාහම් භත්තේ තේසං අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකානම් භාසිතං මේවා අභිනන්දින්නේ පටික්කෝසින් ස්වාමීනි ඉතින් මම ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගෝ කියපු කතාව සතුටින් පිළිගත්තෙත් නෑ ප්‍රතික්ෂේප කළෙත් නෑ සතුටින් පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව භාග්‍යවතුන් වහන්සේගෙන් ඒකේ අර්ථය තේරුම් ගන්න ඕනයි කියලා හිතලා මම කල්පනා කරලා එතනින් නැගිටලා ආවයි කියලා බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා කේජ සාරිපුත්ත අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා බාලා අව්‍යත්තා කේජ සෝපාදිශේෂං වා උපාදිශේෂෝති ඥානිස්සන්ති අනුපාදිශේෂං වා අනුපාදිශේෂෝති ඥානිස්සන්ති. ඔන්න බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා සාරිපුත්තෝ එය බාල අව්‍යක්ත ධර්මයේ පිළිබඳ වැටහීමක් නැති අන්‍ය තීර්ථක පිරිවැජියෝ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ කොහොමද කියනවා දන්නේ කේච සෝපාදිශේෂං වා උපාදිශේෂෝතිවා ඥානිස්සන්ති. සෝපාදිශේෂය කෙනෙක්ද උපාදීත්‍ම කියන්නේ උපදී කියලා කියන්නේ මෙතන ඒ පුද්ගලයාට තවත් උපදින්නට අවශ්‍ය කරන සංයෝජන යම් කෙලස් ප්‍රමාණයක් තියෙනවා. එතකොට රහතන් වහන්සේට විතරයි සියලු කෙලෙසුන්ගෙන් ප්‍රහාණය කරලා රහතන් වහන්සේ විතරයි සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ඒ ජීවිතය ගත කරන්නේ. අනිත් හැම කෙනෙකුටම තියෙනවා මාර්ගඵලලාභීන්ට සෑම කෙනෙකුටම අනාගාමී කෙනා සුද්ධාවාසයේ උපදින්න අවශ්‍ය කරන කෙලෙස් තියෙනවා සංයෝජන තියෙනවා. සකදාගාමී උත්තමයන් වහන්සේලාටත් ඒ විදිහට වරක් දෙකක් උපදින විදිහේ සංයෝජන ධර්ම කෙලස් තියෙනවා. ඒ වගේම සකදාගාමී අනාගාමී සෝතාපන්න කෙනාටත් ජීවිත හතක් නැත්නම් තුනක් දෙකක් එකක් ඇතුළත කෙලස් අවසන් කරන කෙලස් ඒ හැම කෙනාටම තියෙනවා. ආන්නේ විදිහට ඉතිරි කෙලස් සම්බන්ධව තමයි මෙතන මේ සෝපාදිශේෂ කියන වචනේ පාවිච්චි කරලා තියෙන ඉතිරි කෙලස්. එහෙම නැත්නම් ඒ සංයෝජන සම්බන්ධයෙන්. එතකොට ඒගොල්ලෝ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බාල අව්‍යක්ත කිසිවක් දන්නේ නැති මේ අන්‍ය තීර්ථකය කොහොමද කියලා අහනවා දන්නේ මේ සෝපාදිශේෂ අනුපාදිශේෂ කතාව. නවයි මේ සාරිපුත්ත පුද්ගලා සෝපාදිශේෂෝ කාලං කුරුමානා පරිමුත්තා නිරය පරිමුත්තා තිරච්ඡාන යෝනිය පරිමුත්තා පෙත්තිවිසය පරිමුත්තා අපාය දුක්ගති විනිපාතා කතවි නව. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ විදිහට සෝපාදිශේෂව කලුරිය කරන 9 දෙනෙක් ගැන සඳහන් කරනවා. ඒ අය පරිමුත්තා නිරය. දැන් අරගොල්ලෝ කිව්වේ සෝපාදිශේෂව යම් කෙනෙක් මරණයටපත් වුණොත් කලුරිය කළොත් ඒ අය නිරයෙන් නිදහස් නැහැ, තිරිසන් ලෝකයෙන් නිදහස් නැහැ, പ്രേත ලෝකයෙන් නිදහස් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ අය කොහොමද ඒක දන්නේ?
භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ බඳු සෝපාදිශේෂ පුද්ගලයෝ අර විදිහට යම් ප්‍රමාණයක කෙලස් ප්‍රමාණයක් සංයෝජන ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙන අය නිරයෙන් නිදහස්, තිරිසන් ලෝකයෙන් නිදහස්, പ്രേත ලෝකයෙන් නිදහස්, වෙනත් තියෙන අපාය දුර්ගති විනිපාත වලින් නිදහස් කියලා 9 දෙනෙක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉදසාරිපුත්ත ඒකච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති. ඔන්න පළවෙනි කෙනා ඉදසාරිපුත්ත ඒකච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති. එක්කෙනෙක් ඉන්නවා සීලේ සම්පූර්ණයි. මාර්ගයේ අටයිදී සීලස්කන්ධය සම්පූර්ණයෙන්ම වඩලා අවසන්. සමාධිස්මින් පරිපූර්ණකාරී මාර්ගයට අදාළ සම්මා සමාධියත් සම්පූර්ණ කරලා අවසන්. පඤ්ඤාය මත්තසෝකාරී අන්න ප්‍රඥාව මාත්‍ර වශයෙන් යට තියෙනවා. ප්‍රඥාව තරමක් තියෙනවා. සෝ පංචන්නං ඕරම් භාග්‍යානම් සංයෝජනානම් පරික්ඛයා අන්තරා පරිනිබ්බායි හෝති. ඔන්න එතකොට ඒ තැනත්තා ඒ ආර්ය පුද්ගලයා ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ පහළට කාම ලෝකයට එන සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ සංයෝජන දුරු කරලා අන්තරා පරිනිබ්බායි හෝති. ඒ කියන්නේ අපි පසුව මේ කාරණය විස්තර කරන මේ අනාගාමී ආර්ය ශ්‍රාවකෙක් පස් දෙනෙක් සඳහන් කරන දේශනාවල අපි ඒක පසුව විස්තර කරනවා. දැනට අපි මතක තියාගනිමු අන්තරා පරිනිබ්බායි කියලා අනාගාමී පුද්ගලයෙක් ඉන්නවා. අයං සාරිපුත්ත පඨමෝ පුද්ගලෝ සෝපාරිසේසෝ කාලං කුරුමානෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පෙතිවිසයා පරිමුත්තෝ අපාය දුක්ගති විනිපාතය. එතකොට මේ අනාගාමී වෙච්ච අන්තරා පරිනිබ්බායි අනාගාමී වෙච්ච ඒ තනත්තා සෝපාරිසේසවයි කලුරිය කළේ. එතකොට සෝපාරිසේස කියන්නේ ශේෂ වෙලා තියෙනවා තාමත් උපදින්නට අවශ්‍ය කරන යම් යම් හේතු. එතකොට ඒවා තියෙනවා. තියෙන නිසා තිබුණට සෝතාපන්න වෙලා මෙතෙන්ට ඇවිල්ලා තිබෙන නිසා නිරේන් තිරිසන් ලෝකයෙන් പ്രേත ලෝකයෙන් කියන මේ භයානක තැන් වලින් නිදහස් වෙලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සෝපාදිශේෂ වූ මේ අන්තරා පරිනිබ්බායි අනාගාමී පුද්ගලයා නිරේන් තිරිසන් ලෝකයෙන් പ്രേත ලෝකයෙන් නිදහස්. පුනිත පරංසාරිපුත්ත ඉදේකච්චෝ පුද්ගලෝ ඊළඟට ආසාරිපුත්ත තවත් කෙනෙක් ඉන්නවා සීලේසු පරිපූර්ණකාරී සීලේ සම්පූර්ණ කරලා තියෙනවා. සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධියත් සම්පූර්ණ කරලා තියෙනවා. පඤ්ඤාය මත්තසෝකාරී ප්‍රඥාවත් මාත්‍රවත් ප්‍රඥාවත් තරමක් තියෙනවා. සම්පූර්ණ නැහැ. නමුත් ප්‍රඥාව වඩලා තියෙනවා. සෝ පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානම් පරික්ඛයා උපහච්ච පරිනිබ්බායි. මේ දෙවෙනි අනාගාමී පුද්ගලයා තමයි උපහච්ච පරිනිබ්බායි. ඒතර අනාගාමී පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මෙතන දැන් දෙන්නෙක් කිව්වා අන්තරා පරිනිබ්බායි සහ උපහච්ච පරිනිබ්බායි කියලා. ඊළඟට තවත් එක්කෙනෙක් ඉන්නවා ওই විදිහටම සීලය සම්පූර්ණ කරලා සමාධිය සම්පූර්ණ කරලා ප්‍රඥාව මද වශයෙන් සම්පූර්ණ කරලා අනාගාමී වෙලා අසංඛාර පරිනිබ්බායි කියලා තව අනාගාමී පුද්ගලයෙක් ගැන ධර්මයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට හතරවෙනි එක්කෙනා සඳහන් කර පස්වෙනි එක්කෙනා සඳහන් කරනවා හතරවෙනි එක්කෙනා සසංඛාර පරිනිබ්බායි කියලා. ඊළඟ එක්කෙනා සඳහන් කරනවා උද්ධංසෝතෝ හෝති අකනිට්ඨගාමී. දිගටම අකනිටාව දක්වාම අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගිහිල්ලා එතන ඉපදිලා එහෙදි දුක් කෙලවර කරනවා. එතකොට මෙතන පස් දෙනෙක් කිව්ව අනාගාමීය. පළවෙනි එක්කෙනා තමයි අන්තරා පරිනිබ්බායි, දෙවෙනි එක්කෙනා තමයි උපහච්ච පරිනිබ්බායි, ඊළඟ එක්කෙනා තමයි අසංඛාර පරිනිබ්බායි, ඊළඟ එක්කෙනා තමයි සසංඛාර පරිනිබ්බායි, ඊළඟ එක්කෙනා තමයි උද්ධංසෝතෝ අකනිට්ඨගාමී කියන පස්වෙනි පුද්ගලයා. අයං සාරිපුත්ත පංචමෝ පුද්ගලෝ. ඒ පොක්කම ඒ පස් දෙනෙක් උදෙන කිව්වා අනාගාමී අය. මේ පස් දෙනාම නිරයෙන් තිරිසන් ලෝකයෙන් പ്രേත ලෝකයෙන් අනිකුත් අපාය දුක්ගති වලින් නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දැන් අනතිීර්ථක පරිබ්‍රාජකයෝ කිව්වේ සෝපාරිශේෂ අය නිරයෙන් නිදහස් නැහැ, പ്രേත ලෝකයෙන්
තිරිසන් ලෝකේ නිදහස් නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ පස් දෙනාම මේ විදිහට නිදහස් වෙච්ච අය. පුණජ පරං සාරිපුත්ත ඉදේකච්චෝ පුද්ගලෝ ඊළඟට කියන තව කෙනෙක් ඉන්නවා සාරිපුත්ත. සීලේසු පරිපූර්ණකාරී සීලේ සම්පූර්ණ කරලා තියෙනවා සමාධිස්මින් මත්තසෝකාරී සමාධියත් එතන සමාධිය සම්පූර්ණ කරලා නැහැ. සමාධිය යම් පමණක් කරලා තියෙනවා. පඤ්ඤාය මත්තසෝකාරී ප්‍රඥාවත් වඩලා තියෙනවා තරමක්. එයා සෝතින්නං සංයෝජනානම් පරික්ඛයා. එතකොට රායිතත්තා ඒ ආර්ය පුද්ගලයා සංයෝජන තුනක් ප්‍රහාණය කළා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය කරලා රාග දෝෂ මෝහානං තනුත්තා. රාග ද්වේෂ මෝහ කියන මේ අකුසල් සම්පූර්ණයෙන්ම නෙමෙයි තනුත්තා. ඒවා හුඟක් තුනී කරලා නිරේට යන තිරිසන් ලෝකයට යන විදිහට එයා අතින් പ്രേත ලෝකයට යන විදිහට අකුසලයක් සිද්ධ වෙන විදිහට ඒවා හුඟක්ම සියුම් කරලා තියෙනවා. තනුත්තා සකදාගාමි හෝති. ඒ පුද්ගලයා සකදාගාමි කියලා කියන්නේ සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛසන්තං කරිස්සති. ඒකවතාවක් පමණක් කාම ලෝකයට ඇවිල්ලා දුක් කෙලවර කරනවා. ඒකයි සකදාගාමි කියලා කියන්නේ. අයම් පුරිසස් අයං සාරිපුත්ත චට්ටෝ පුද්ගලෝ. මේ 6 වෙනි පුද්ගලයා තමයි සාරිපුත්ත. සෝපාරිශේෂව කලුරිය කළාම නිරේන් නිදහස්, තිරිසන් ලෝකෙන් නිදහස්, പ്രേත ලෝකෙන් නිදහස්, අනෙකුත් අපාය දුක්ගති විනිපාත වලින් නිදහස් වෙන්නේ මෙන්න මේ පුද්ගලයා ඒ විදිහ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ පුණජ පරං සාරිපුත්ත ඉදේකච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් මත්තසෝකාරී හෝති. සීලේ සම්පූර්ණයි, සමාධිය ටිකක් තියෙනවා, ප්‍රඥාවක් ටිකක් තියෙනවා. සෝ තින්නං සංයෝජනානං පරික්ඛයා. එතනත්තා සංයෝජන තුනක් ප්‍රහාණය කරලා ඒක බීජී හෝති. එක අවස්ථාවක් පමණක් ඉපදිලා දුක් කෙලවර කරනවා. ඒකං චේව මානුෂකං භවං නිබ්බත්තිත දුක්ඛසන්තං කරෝති. ඒක බීජී කියලා කියන්නේ සෝතාපන්න පුද්ගලයෝ 3 දෙනෙක් ගැන සඳහන් වෙනවා. එයින් එක්කෙනෙක් තමයි ඒක බීජී කියන්නේ. එක වතාවක් පමණක් මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා දුක් කෙලවර කරනවායි කියනවා. අයං සාරිපුත්ත සත්තමෝ පුද්ගලෝ සෝපාදිශේෂෝ කාලං කුරුමානෝ පරිමුත්තෝ නිරය. ධර්මයේ 7 වෙනි පුද්ගලයා සෝපාදිශේෂවයි කලුරිය කරන්නේ. ඒ කියන්නේ නැවත උපදින්නට හේතු ඇතුවයි කලුරිය කරන්නේ. හැබැයි නිරේන් තිරිසන් ලෝකයෙන්, പ്രേත ලෝකයෙන්, අනෙකුත් අපාය දුක්ගති විනිපාත වලින් නිදහස්. පුණ්‍ය පරංසාරිපුත්ත ඉදේකච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් මත්තසෝකාරී පඤ්ඤාය මත්තසෝකාරී. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා සීලේ සම්පූර්ණයි, සමාධිය ටිකයි, ප්‍රඥාව ටිකයි. සෝ තින්නං සංයෝජනානං පරික්ඛයා. සංයෝජන තුනක් එයා ප්‍රහාණය කළා. මේ කියන්නේ සෝතාපන්න දෙවෙනි පුද්ගලයා. කෝලං කෝලෝ හෝති දේවාතීනිවා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛ සන්තකරු. එතකොට ඒ පුද්ගලයාගේ ප්‍රඥාව තව ටිකක් අඩු නිසා දෙතුන් පාරක් උපදිනවා. දේවාතීනිවා දෙතුන් වතාවක් ඉපදිලා දුක් කෙලවර කරනවා. යන්නේ යාට කියනවා අයං සාරිපුත්ත අට්ඨමෝ පුද්ගලෝ කෝලං කෝල සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියන්නේ අන්‍යයාට. එතකොට මේ තැනත්තාත් මේ ආර්ය ශ්‍රාවකයාත් සෝපාදිශේෂවයි මරණයටපත් වෙන්නේ. නමුත් නිරයෙන් නිදහස්, තිරිසන් ලෝකයෙන්, പ്രേත ලෝකයෙන් නිදහස්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුණජ පරං සාරිපුත්ත ඉදේකච්චෝ පුද්ගලෝ සීලේසු පරිපූර්ණකාරී හෝති. තවත් කෙනෙක් ඉන්නවා සාරිපුත්තයා සීලේ සම්පූර්ණ කරලා තියෙනවා. සමාධිය ටිකයි, සමාධිස්මින් මත්තසෝකාරී, පඤ්ඤාය මත්තසෝකාරී, ප්‍රඥාවත් ටිකයි. සෝ තින්නං සංයෝජනානං පරික්ඛයා. ඒ ආර්ය පුද්ගලයා සංයෝජන තුනක් ප්‍රහාණය කරලා සත්තක්ඛත්තු පරමෝ හෝති. ජීවිත 7ක් දක්වා සංසාර ගමනේ යෙදෙනවා සුගතිවල. සත්තක්ඛත්තු පරමං දේවේච මානුසේච. 7 වතාවක් පමණ දෙවියන් සහ මිනිසුන් අතර ඉපදිලා සන්ධාවිත්වා සංසරිත්වා ඒ ලෝකවල ඉපදිලා දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකේ දුක්ඛ සන්තං කරෝති. දුක් කෙලවර කරනවා.
ඒ සෝතාපන්න තුන්වෙනි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. ඒකට පළවෙනි එක්කෙනා එක වතාවයි. එයාගේ ප්‍රඥාව බොහොම අධිකයි. දෙවෙනි එක්කෙනාගේ අඩු නිසා ප්‍රඥාව දෙක තුනක උපදිනවා ආත්ම ජීවිත. ඊළඟ එක්කෙනා ජීවිත 7ක් දක්වා ගිහිල්ලා දුක් කෙලවර කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අයං පාරිපුත්ත නවමෝ පුද්ගලෝ සෝපාදිසේසෝ කාලං කුර්මානෝ. මේ නවවෙනි පුද්ගලයා සාරිපුත්ත සෝපාදිශේෂව කලුරිය කළත් නිරේන් නිදහස්. පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡානයෝ නියා පරිමුත්තෝ පෙත්තිවිසයා. මේ විදිහට නිරේ තිරිසන් ලෝකය പ്രേත ලෝකයෙන් ඒ පුද්ගලයාත් නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිකුත් අපාය දුක්ගති විනිපාතවලුත් ඒ ආර්ය ශ්‍රාවකයා නිදහස්. ඒකට සෝතාපන්න 3 දෙනෙක් එතන සඳහන් කළා. අතන සඳහන් කළා අනාගාමී ආර්ය ශ්‍රාවකයෝ 5 දෙනෙක්. ඊළඟට මුල්ම එක්කෙනා අනාගාමී එක්කෙනා අනාගාමී ආර්ය ශ්‍රාවකේ සඳහන් කළා. මේ විදිහට 9 දෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට අනාගාමී 5 දෙනයි, ඊළඟට සකදාගාමී එක්කෙනයි 6යි, ඊළඟට මෙතන 3 දෙනෙක් සෝතාපන්න. ඒක බීජී කෝලංකෝල සත්තක්ඛත්තු පරම කියන 3 දෙනෙක්. එතකොට 9යි. කේච සාරිපුත්ත අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා බාලා අභ්‍යත්තා කේච සෝපාදිශේෂං වා සෝපාදිශේෂෝති ජානිස්සanti අනුපාදිශේෂං වා අනුපාදිශේෂෝති ජානිස්සanti. ඔය අව්‍යක්ත බාල සාරිපුත්තෝ අව්‍යක්ත බාල පරිබ්බාජක තාපසය කොහොමද කියලා දන්නේ? කොහොමද දන්නේ කියලා අහනවා. කෙනෙක් සෝපාදිශේෂ උනායි කියලා, කෙනෙක් අනුපාදිශේෂ උනායි කියලා කොහොමද ඒගොල්ලෝ දන්නේ කියලා අහනවා. ඊළඟට ඉමේකෝ සාරිපුත්ත නව පුද්ගලා. සාරිපුත්ත ඉතින් ওই 9 දෙනාම සෝපාදිශේෂවයි කලුරිය කරන්නේ. කියන්නේ තවත් උපදින්නට අවශ්‍ය කරන සංයෝජන කෙලස් වල යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වුණාට කවදාකවත් නිරේට තිරිසන් ලෝකයට പ്രേත ලෝකයට යන්නේ නැහැ. පරිමුත්තා නිරයා පරිමුත්තා තිරච්ඡාන යෝනියා පරිමුත්තා පෙත්තිවිසයා පරිමුත්තා පාය දුක්ගති විනිපාත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔය විදිහට සියලු දෙනාම ওই 9 දෙනාම නිරේන් තිරිසන් ලෝකයෙන් പ്രേත ලෝකයෙන් වෙනත් අපාය දුක්ගති වලින් එය නිදහස්. නතාවායන් සාරිපුත්ත ධම්මපරියායෝ පටිභාති බික්ඛූනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම්. ඒ පාර කියන බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මේ ධර්මපරියාය උපාසක උපාසිකාවන් මෙතෙක් අහලා නැහැ කියලා කියන උපාසිකානම්. නතාවායන් සාරිපුත්ත ධම්මපරියායෝ පටිභාසි බික්ඛූනම් බික්ඛුනීනම් කියන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස තාම මේ ධර්මපරියාය මේ ධර්මයේ පිළිබඳ එයටත් වැටහීමක් නැහැ. තන් කිසි හේතු මොකද ඒකේ හේතුව? මායිමන් ධම්මපරියායන් සුත්වා පමාදං හරින් සූති. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ධර්මපරියාය හරියට අහගත්තු කෙනා ප්‍රමාදයට වැටෙන්නේ නැතුව යනවා. ඉතින් අපිට මයා සාරිපුත්ත ධම්මපරියාය පඤ්ඤාදිප්පායේන භාසිතෝ. සාරිපුත්ත ඔබ මගෙන් මේක ප්‍රශ්නයක් හැටියට අහපු නිසා ඔන්නම කියලා දුන්නා. සෝපාදිශේෂව මරණයටපත් වෙන ආර්ය පුද්ගලයෝ 9 දෙනෙක් පිළිබඳව කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒ කාරණේ පැහැදිලි කරනවා. ඊළඟට අපි මුලින් සඳහන් කළා මේ සෝපාදිශේෂ අනුපාදිශේෂ කතාවත් එක්ක ඒ කාරණේ අපි තේරුම් ගැනීමට දැන් මේ පිරිස් මරණයටපත් වෙන්නේ ඔය කියපු හැම කෙනෙක්ම කලුරිය කරන්නේ යම් ප්‍රමාණයක කෙලස් සහිතව. අපි ගත්තොත් එහෙම සංයෝජන එහෙම නැත්නම් ඒවා ඇතුව තමයි මරණයටපත් වෙන්නේ. නමුත් කවදාකවත් ඒ බඳු අය නිරේට තිරිසන් ලෝකයට പ്രേත ලෝකයට යන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ සඳහන් කරන්නේ. තවත් එක දේශනාවක තියෙනවා. ඒක තියෙන්නේ නිබ්බාන ධාතු සූත්‍රය කියලා තියෙනවා. කුද්දක නිකායේ ඉති උත්තක පාළි. එතන බුදුරජාණන් වහන්සේ මේ විදිහට සඳහන් කරනවා ද්වේමා භික්කවේ නිබ්බාන ධාතුයෝ. මහණෙනි මේ නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. නිර්වාණ ස්වභාව දෙකක් තියෙනවා. මොකක්ද දෙක? කතමාදී මොනෝද දෙක? ස උපාදිශේෂෝච නිබ්බාන ධාතු අනුපාදිශේෂාච නිබ්බාන ධාතු. මෙතන මේ කතා කරන්නේ
රාග ද්වේෂ මොහ ඡය කරපු රහතන් වහන්සේගේ මේ ජීවත් වෙන කාලයේ තුල උන්වහන්සේ මේ ජීවිතය තුල සමාධි සමාපatti වලට සමවදිමින් නිවන් සුව විඳිමින් ගත කරන ජීවිතය සහ ඒ වගේම මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කරලා වැඩ වාසය කරන ඒ කාල සීමාව. නැත්තම් මේ කාරණා දෙක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට උන්වහන්සේ අහනවා මහණෙනි භික්ෂුන් වහන්සේලාගෙන් කතමෝච කතමාච භික්ඛවේ මොකද්ද මහණෙනි උපාදිශේෂා නිබ්බාන ධාතු. උපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. ඉද භික්ඛවේ භික්ඛු අරහං හෝති කීනාසවෝ. මහණෙනි රහතන් වහන්සේ නමක් ඉන්නවා ආශ්‍රවක් සියල්ලම ඡය කරලා ඌෂිතවා මේ බ්‍රහ්මචාරී ජීවිතේ නැත්නම් මාර්ගය පුහුණු කරලා අවසන් කරලා තියෙනවා. කතකරණීයෝ ඒ වෙනුවෙන් කරන්නට වෙන කිසිම දෙයක් උන්වහන්සේලාට නැහැ. සියල්ල අවබෝධ කරලා අවසන්. ඕහිත බහරෝ මේ පංච පාදානස්කන්ධ බර සම්පූර්ණයෙන්ම බිමින් තිබ්බා. අනුප්පත්ත සදත්තු පත් වෙන්නට තියෙන ඉහළම තත්වයට ඉහළම සුදුසුකමට උන්වහන්සේලාපත් වුණා. පරික්ඛීන භව සංයෝජනෝ සියලු භව සංයෝජන ධර්මයන් මේ භවයට බදලා දාන දස සංයෝජන ධර්මයන් සියල්ලක් උන්වහන්සේලා ගෙවලා දැම්මා නැති කරලා දැම්මා. සම්මදාඤ්ඤා විමුක්තු මනාකොට මේ ධර්මයේ තේරුම් අරගෙන තමා තුළින්ම නිදහස් වුණා. අන්නේම නිදහස් වෙච්ච රාග ද්වේෂ මෝහ වලින් නිදහස් වෙච්ච නිවිච්ච සිසිල් වෙච්ච රහතන් වහන්සේ තස්ස තිට්ඨන්තේව පංචේන්ද්‍රියානි යේසං අවිඝාතත්තා මනාපාමනාපම් පච්චන භෝති සුඛ දුක්ඛම් පටිසංවේදේති. එතකොට මේ විදිහට සියල්ල අවබෝධ කරපු රහතන් වහන්සේලා ඒ හොඳට මේ ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රියන් හොඳට පැහැදිලිව තියෙනවා. පංචේන්ද්‍රියානි තිට්ඨන්තේව යේසං අවිඝාතත්තා. ඒවැ කිසිම විකෘතියක් වෙනාලා කොහොම ලක්ෂණයට ප්‍රකාම ප්‍රසන්න විදියට පංචේන්ද්‍රිය තියෙනවා. මනාපාමනාපම් පච්චන බෝධි සුඛ දුක්ඛම් පටිසංවේදී. එතකොට මනාපාමනාප කියලා මේ ලෝකේ ව්‍යවහාරය තුල තියෙන ඒව හැම එකටම මුණ දෙනවා. සුඛ දුක්ඛම් සැප දුක කියලා අපි ලෝකේ කතා කරන විඳින ඒ සැප දුක් මේ හැම එකටම උන්වහන්සේලාට දැනෙනවා. ඒව ඒ විදිහට උන්වහන්සේලා තේරුම් ගන්නවා. ලාභයත් එහෙමයි අලාභයත් එහෙමයි නින්දාවත් එහෙමයි ප්‍රශංසාවත් එහෙමයි සැපත් එහෙමයි දුකත් එහෙමයි. යසායස කියන මේ අටලෝ දහම හැම එකක්ම උන්වහන්සේලා ඒ ඉස්සරහා සැලෙන්නේ ඒවා සමසිතින් පිළිගන්නවා. තස්සයෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. එතකොට මේ අටලෝ දහමට මුහුණ දෙමින් මේ කයක් ලැබිලා තියෙන නිසා කයට ලෙඩ දුක් වැළඳෙමින් සමහර විට කාගේ හරි සතුරු උපක්‍රමයකට උනත් ලක් වෙමින් ඒ විදිහට ඒ ජීවිතය ගත කරනවා. නමුත් තස්සයෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ උන්වහන්සේලාගේ රාගය සම්පූර්ණයෙන්ම සංසිඳිලා, ද්වේෂය සම්පූර්ණයෙන්ම සංසිඳිලා, මෝහය සම්පූර්ණයෙන්ම සංසිඳිලා කියන්නේ නැත්තටම ඒව හිතේ නැවත කවදාකවත් හටගන්නේ නැහැ. උච්චින්න මූලා තාලාවත්තු කතා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ මුලින්ම ඒවා උදුරලා දාලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට ඒ විදිහට රාග ද්වේෂ මෝහ වලින් නිදහස් වෙලා සංයෝජන ධර්ම වලින් නිදහස් වෙලා මනුෂ්‍ය ලෝකයේ අනිත් මිනිස්සු ආගෙම ඒ විදිහට ආහාර පාන ගනිමින් ඒ වගේම සැපට දුකට මුහුණ දෙමින් ලාභ අලාභ වලට මුහුණ දෙමින් නිന്ദා ප්‍රශංසාවට මුහුණ දෙමින් මේ සෑම මිනිසෙක් මුහුණ දෙන සෑම දෙයකටම මුහුණ දෙමින් උන්වහන්සේගේ මරණය දක්වාම ඒ ජීවිතය ඔහේ ගත වෙනවා. නමුත් මේ ලෝකයේ උන්වහන්සේලා ජීවත් වෙන්නේ නෙළුම් මලක් වගේ. ඒ කියන්නේ නෙළුම හැදෙන්නේ වතුරේ මඩේ. නමුත් කවදාකවත් නෙළුම් මල උඩට ආවට පස්සේ වතුරේවත් මඩේවත් තැවරෙන්නේ නැහැ. ඒ වගේ ඊ타ත්ම පිරිසිදු පාරිශුද්ධ ජීවිතයක් උන්වහන්සේලා ගත කරන්නේ. ඒ වගේම තමයි මේ අරමුණු සෑම එකක්ම උන්වහන්සේලා භුක්ති විඳිනවා. ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, අනිත් ඉන්ද්‍රියන් ඒ විදිහටම ඒ අරමුණු එනවා. නමුත් ආවට ආපු සනින්ම උන්වහන්සේලාට වැටහෙන්නේම අනිත්‍ය ස්වභාවය, නිරෝධ ස්වභාවය. මේවා ගිලිහිලා යන හැටි, නිරෝධයටපත් වෙන හැටිමයි නිරන්තරයෙන්ම උන්වහන්සේලාගේ මනසට ගෝචර වෙන්නේ.
ඒක තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. එතකොට ඒවට මොහොන දෙමින් මේ ගත කරන ජීවිතය තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. එතකොට එතන රාග, ද්වේෂ, මෝහ කියන මේ සියලු කෙලෙස් සංයෝජන අනිත් හැම එකක්ම සංසිඳවගෙන අර අටලෝ දහමට මුහුණ දෙමින් මේ මනුෂ්‍ය ජීවිතය තුළ ඒ නිවන් රසයත් භුක්ති විඳමින් උන්වහන්සේලා වැඩ ඉන්නවා. අන්න ඒක තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා දේශනා කරලා තියෙන්නේ. ඊළඟට කියනවා කතමාච භික්කවේ අනුපාදිශේෂා නිබ්බාන ධාතු. මොනවද මහණෙනි? මොකද්ද මහණෙනි අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා කියන්නේ? ඔන්න අනුපාදිශේෂ නිබ්බාන ධාතු විස්තර කරනවා. ඉදමික්කවේ භික්ඛු අරහං හෝති. අන්න අර විදියටම දැන් උන රහතන් වහන්සේ නමක් ඉන්නවා ආශ්‍රවක්ෂය කරලා සියලු බඹසර ජීවිතය මාර්ගයේ වඩන ජීවිතය අවසන් කරලා අවබෝධ කරන්න තියෙන සියලු දේ අවබෝධ කරලා සියලු සංයෝජන වලින් නිදහස් වෙලා උන්වහන්සේලා වැඩ ඉන්නවා. තස්ස ඉදේව භික්කවේ සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිස්සanti. අන්න ලස්සන වචන ටිකක් තියෙනවා. උන්වහන්සේට ඉදේව මේ ජීවිතයේදීම සබ්බ වේදිතානි සියලුම විඳීම් වින්දන අනබිනන්දිතානි කිසිම වින්දනයක් උන්වහන්සේලා සතුටින් පිළිගන්නේ නැහැ. මගේ කියලා මට ලැබිච්ච දේ කියලා සතුටින් ඒවැ පිළිගැනීමක් නැහැ. අනිත් හැම කෙනෙක්ම අභිනන්දති, අභිවදති, අජ්ජෝසායතිට්ඨති කියන සතුටින් පිළි අරගන්න එක හැම අරමුණක්ම ඒ ගැන කතා කරන එක අභිවදති. ඒ වගේම අජ්ජෝසායතිට්ඨති ඒ වගේ බැහැ ගන්නවා මේ මනස. නමුත් රහතන් වහන්සේගේ මනසේ වායේ ඒ විදිහට බැහැගන්නේ නැහැ. ඒ නිසා අනබිනන්දිතානි ඒවාට සතුටු වෙන්නේ නැති නිසා සතුටින් පිළිගන්නේ නැති නිසා සීති භවිස්සanti ඒ සියල්ලක්ම ඊ타ත්ම ලස්සනට සිසිල් වෙලා ගිහිලා තියෙනවා. අන්න ඒ විදිහට සිසිලටපත් වෙච්ච ජීවිතයක්, සිහිල් වෙච්ච ජීවිතයක්, නිවිච්ච ජීවිතයක්, ශාන්ත ජීවිතයක්, සනසිලිදායක ජීවිතයක්, රාග, ද්වේෂ, මෝහ ගිනි නිවිච්ච ජීවිතයක් ගත කරන පිරිසක් තමයි රහතන් වහන්සේලා කියන්නේ. අයං උච්චති භික්ඛවේ අනුපාදිශේෂා නිබ්බාන ධාතු. මෙන්න මේකට තමයි කියනවා අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක සෝපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු. සෝපාදිශේෂ නිබ්බාන ධාතුවේදී උන්වහන්සේලා අර විදිහට හොඳට ඉන්ද්‍රිය සම්පත්තියේ තියෙන ඇහැ කන නාසය ආදී ඒවෙන් අරමුණු ගනිමින් ජීවිතය ගත කරනවා. නමුත් රාග ද්වේෂ මොහ සංසිඳිලා අර වචනේ පාවිච්චි වෙලා තියෙන සැප දුක් වලට මුහුණ දෙමින් මේ ගත කරන ජීවිතය නිසා දෙවෙනි එකේදී අනුපාදිශේෂව මේ ජීවිතයේදී උන්වහන්සේලා සිසිල් වෙලා ඉන්නේ. මේක මරණයන් මත දෙයක් නෙමෙයි. මරණයන් පස්සේ ලැබෙන නිවනක් නෙමෙයි. ඒතර මේ ජීවිතයේදීම සිසිලටපත් වෙලා සනසිලටපත් වෙලා ඒ විදිහට ගත කරන ජීවිතයට තමයි අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. ඉතින් පිරිනුවම් පෑවට පස්සේ නැත්තම් අපි සාමාන්‍යයෙන් කියන මරණයටපත් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ කතාන්දරේ ඉවරයි. උන්වහන්සේ ඉපදුනා නැහැ, හට ගන්නව නැහැ. ඔය කතන්දර මොනවත්ක්ම නැහැ. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන් තියෙන තාක්කල් සකස් වුණා. හේතු නිරුද්ධ වුණ නිසා නිරුද්ධ වුණා. නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ කියලා ඔය රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ රහතන් වහන්සේගේ ජීවිතේම හරියට පහනක් නිවුණා වගේ නිවි ගියා කියලා කියනවා මිසක් ඒ ගින්න කොහාටද ගියේ කියලා අහන්න බැරුව වගේ රහතන් වහන්සේ නමක් පිරිනුවන් පෑවට පස්සේ අපිට ඒක ප්‍රශ්නයක් වුණාට උන්වහන්සේ ඉන්නව නැහැ කියලා අපට හිතුණට උන්වහන්සේට ඒ මාදහසක් නැහැ. තෙලුයි වැටියයි සියලුම දේවල් ඉවරුණාට පස්සේ පහන නිවුණා වගේ උන්වහන්සේගේ ජීවිතය එතනින් අවසන් වෙනවා. ඒතර පුද්ගලයෙක් හැටියට පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා නැති වෙනවා කියන දෘෂ්ටිය තුළ ඉඳන් බලනකොට අපිට එකපාරට ඇති වෙන්නේ මේ ඉන්න පුද්ගලයෙක් නැති වුණා කියන හැඟීමක් එන්නේ. නමුත් පැහැදිලිවම ඒ ස්වභාවය අපිට හැමුණාට උන්වහන්සේ දකින්නේ මේක දුකක්මයි තිබුණේ. දුකක්මයි නැතුනේ. පුද්ගලයෙක්වත් සත්වයෙක්වත් ආත්මයක්වත් එම නැති වෙච්ච දෙයක් නෑ. මුලාවෙන් මෝහයෙන් අවිද්‍යාවෙන් ඇවිල්ලා
තණ්හාවෙන් බැඳිලා තිබිච්ච මොකද්ද මහා අන්ධකාරයක් තිබුණා. ඒ අන්ධකාරය නිවුණා. එතන කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් ඒ මොනම කතාවක්වත් නැහැ. පහනක් නිවුණා වගේ නිවිලා යන එකක් තමයි එතන සිද්ධ වුණේ. ඒකට අපි මුලින් සඳහන් කළා අනාගාමී පුද්ගලයන් පිළිබඳව අනාගාමී පස් දෙනා පිළිබඳව අපි පසුව සඳහන් කරනවා කියලා. එතකොට මේ පළවෙනි අනාගාමී පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ සෝ පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායි හෝති. පංචෝරම් භාගයේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරලා අතරතුර පිරිනුවම් පානයි කියලා. ඒක උන්න බුදුරජාණන් වහන්සේ අපට තේරුම් ගැනීම සඳහා එක්තරා උපමාවකින් පැහැදිලි කරනවා. කොහොමද? සේතාපි භික්කවේ දිවස සන්තත්තේ අයෝ කපාලේ හඤ්ඤමානේ පපටිකා නිබ්බත්තිත්වා නිබ්බායේය. ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ අනාගාමී පුද්ගලයා අන්තරා පරිනිබ්බායි අනාගාමී ආර්ය ශ්‍රාවකය ගැන සඳහන් කරනවා. සේතා භික්කවේ දිවස සම්තත්තේ අයෝ කපාලේ. දවස පුරාම ගිනි ගන්න රත් වෙච්ච යකඩ කබලකට හඤ්ඤමානේ. ඒකට මිටියකින් හරි මොකකින් හරි ගැවුවාම පපටිකා නිබ්බත්තිත්වා. ඒකෙන් ගිනි පුළිඟු ඉසි වෙනවා. දැන් මොකට හරි මේ වගේ කිනි හිරක වගේ කම්මලක වගේ අපිට පේනවා. වෑඩින් කරන තැන් වල පේනවා. ඒ ගිනි චූටි ගිනි පුපුරු මතුවෙලා එකපාරට උඩට ගිහිලා නිවිලා යනවා. ආන්නේ වගේ තමයි කියන නිබ්බත්තිත්වා නිබ්බායය. හටගත්තු තැනදීම නිවෙනවා වගේ මෙතනදී පිරිනුවම් පානකොටම නැත්නම් මෙතනදී මේ මනුස්ස ලෝකෙන් චුත වෙනකොටම ඒ අනාගාමී ආර්යයන් වහන්සේගේ මරණයත් එක්කම අරහත්ත්වයට ඒ විදිහටම සිද්ධ වෙනවා එතනදීම. අන්න ඒකයි මේ උපමාවෙන් පැහැදිලි කරන්නේ. අර දවස පුරා රත් වෙච්ච යකඩ වතුරකට යකඩ භාජනයකට ගැහැව්වහම තට්ටු කළාම ඒකෙන් ගිනි පුළඟු විසි වෙනවා වගේ විසි වෙලා එකපාරට අපිට නොපෙනී යනවා වගේ නිවෙනවා වගේ මේ අන්තරා පරිනිබ්බායි ආර්ය ශ්‍රාවකයා අනාගාමී ආර්ය ශ්‍රාවකයා මේ විදිහට මෙතනින් පිරිනුවම් මෙතනින් පානවත් එක්ක නැත්නම් මෙතනින් මරණයට පත් වෙනවත් එක්ක මරහත්වයට පත් වෙලා පිරිනුවම් පානවා. එයා තමයි අන්තරා පරිනිබ්බායි කියන්නේ. දෙවෙනි එක්කෙනා තමයි සෝ පංචන්නං ගෝරම් භාග්‍යානං සංයෝජනනම් පරික්ඛයා අන්තරා පරිනිබ්බායි හොති කියලා දෙවෙනි එක්කෙනාත් ඒ විදිහටම සඳහන් කරනවා. ඒ කොහොමද? සේතා භික්ඛවේ දිවසන්තත්ත්‍ය ආයෝ කපාලේ අර වගේම දවස පුරාම රත් වෙච්ච යකඩ භාජනයකට නැත්නම් යකඩයකට තැළුවාම හඤ්ඤමානේ පපටිකං නිබ්බත්තිත්වා අර වගේම ගිනි පුළඟු නිපදවිලා නැත්නම් ගිනි පුළඟු හට අරගෙන උප්පත්තිත්වා උඩට පැනවෙලා උඩට පේන්න ඇවිල්ලා නිවිල යනවා වගේ කියනවා. අන්න ඒ වගේ තමයි කියනවා ඒ පුද්ගලයාගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ටිකක් වෙලා තිබිලා ඒ අන්තරා පරිනිබ්බාය දෙවෙනි පුද්ගලයා ගැන ඒ විදිහට සඳහන් වෙනවා. ඊළඟට කියනවා ඊළඟ ආර්ය පුද්ගලයා ගැන කියනවා අන්තරා පරිනිබ්බාය තව එක්කෙනෙක් ගැනගෙන සේතා භික්ඛවේ දිවසකට කියන්නේ සේතා භික්ඛවේ දිවස සම්තත්තේ අයෝ කපාලේ හඤ්ඤමානේ පපටිකා නිබ්බත්තිත්වා උප්පත්තිත්වා අනුපහච්ච තලං නිබ්බායේය. අන්නේ තුන්වෙනි පුද්ගලයා දවස පුරාම රත් වෙලා තිබිච්ච යකඩයකට තැළුවාන් පස්සේ ඒකින් අර ගිනි පුළඟු මතුවෙලා උප්පත්තිත්වා ආයි බිමට වැටෙන්නේ ඉස්සර අනුපහච්ච පොළොවට පාත් වෙන්න ඕන මෙන්න තියෙද්දි නිබ්බායය නිවිල යනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ අන්තරා පරිනිබ්බායි පුද්ගලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානම් පරික්ඛයා මේ විදිහට පංචෝරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරලා තව එක්කෙනෙක් උපහච්ච පරිනිබ්බායි වෙනවා. දැන් හරිය අර පොළොවට වැටෙන්න ඕන මෙන්න තියෙද්දි නිවිලා යනවා වගේ අනුපහච්ච. දැන් මෙයා උපහච්ච. ඒ කියන්නේ පොළොවට වැටිලා පොළොවේ තැවරිලා නිවිලා යන ගිනි පුපුරක් වගේ කියනවා. සේතා භික්ඛවේ දිවස සම්තත්ත්‍ය අයෝ කපාලේ හඤ්ඤමානේ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා උපහච්ච තලං නිබ්බාපේය. උපහච්ච තලයේ පොළොවට වැටිලා
ගිනි පුළඟුව නිමිනවා. අර යකඩෙන් මතුවෙච්ච ගිනි පුළඟුව, ගිනි පුපුර. අන්න ඒ වගේ තමයි කියනවා මේ ආර්ය පුද්ගලයා, අනාගාමී ආර්ය පුද්ගලයා අර විදිහට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා මේ පොළොවට වැටිලා නිමිනවා වගේ අරහත්යෙන් දුක් කෙලවර කරනවා. ඒ හතරවෙනි පුද්ගලයා. ඊළඟට පස්වෙනි පුද්ගලයා ගැන කියනවා සේතා භික්ඛවේ දිවස සන්තත්තේ අයෝ කපාලේ හඤ්ඤමාන. දවස පුරාම අර විදියට රත් වෙච්ච යකඩයකට ගැව්වහම පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා. ඒ ගිනි පුළඟුව උඩට මතුවෙලා පොළොවට වැටෙන්නේ කොහොමද? පරිත්තේ තින පුංජේවා කට්ඨ පුංජේවා නිපතේ. සාමාන්‍යයෙන් පොඩි තනකොළ ගොඩක් උඩට නැත්නම් වේලිච්ච දර ගොඩක් උඩට ඒක වැටෙනවා. වැටිච්චාම මොකද වෙන්නේ? සෝතත්ත අග්ගිම්පි ජනෙය. අර ගිනි පුළඟුව නිසා, ගිනි පුපුර නිසා අර පුංචි තනකොළ වියලි තනකොළ ටික නැත්නම් අර දර ටික ගිනි ගන්නවා. ධූමම්පි ජනෙය දුන් දාගෙන ඒ ටික ඇවිලිනවා. අග්ගිම්පි ජනෙත්වා ධූමම්පි ජනෙත්වා. ගින්න ඇවිලිලා දුම ඇවිල්ලා ඒවා තමේව පරිත්තං තින පුඤ්ඤං වා කට්ට පුඤ්ඤං වා පරියාදීත්වා. ඒ තනකොළ ටික හරි අර දර ටික හරි සම්පූර්ණයෙන්ම ඉවරනාට පස්සේ අනාහාරා නිබ්බායි. ඒකට ආයෙත් දැල් වෙන්න අවශ්‍ය කරන හේතු නැහැ, ආහාර නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් ගින්න නිවිලා යනවා. ඒ සඳහන් කළේ පින්නතුනි අසංඛාර පරිනිබ්බායි කියන ටිකක් කල් ගිහිල්ලා අර විදියට පිරිනුවම් පාන පුද්ගලයා අනාගාමී වෙලා ඉපදිලා වැඩි වෙහෙසක් මහන්සියක් නැතුව අර චුට්ටි දර පොඩ්ඩක් කිව්වේ තනකොළ ටිකක් නැත්නම් වියලි දර ටිකක් ඒ වගේ පොඩි දෙයකට ගිහිල්ලා ඇවිලිලා නිවිලා යනවා වගේ ඒ ආර්ය පුද්ගලයෝ ඒ සුද්ධ ඒ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදිලා වැඩි උත්සාහයක් වීරියක් කරන්නේ නැතුව අසංඛාර පරිනිබ්බාය කියලා කියන්නේ ලොකු උත්සාහයකින් වීරියකින් තොරව එහෙදී භාවනා කළා කෙලෙස් වලින් නිදහස් වෙනවා, පිරිනුවම් පානවා, අරහත්ත්වයටපත් වෙනවා. අන්නේ තමයි අසංඛාර පරිනිබ්බාය පුද්ගලයා. ඒවමෙව කෝ භික්ඛවේ භික්ඛුවම් පටිපන්නෝ හෝති සෝ පංචන්නං ඕරම් භාගයානං සංයෝජනානම් පරික්ඛය අසංඛාර පරිනිබ්බාය. අසංඛාර පරිනිබ්බාය කියලා කියන්නේ අන්නේ පුද්ගලයාට වැඩි උත්සාහයක් නැතුව අර පුංචි ගිනි පුපුර වැටිලා චූටි තනකොළ ගොඩට දර ගොඩකට වැටලා ඒකපත් වෙලා නැති වෙලා ගියා වගේ අරහත්ත්වයටපත් වෙලා එතනදී දුක් කෙලවර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඊළඟ අනාගාමී පුද්ගලයා සේතාපි භික්ඛවේ සසංඛාර පරිනිබ්බායි. ඒ කියන්නේ පංචෝරම් භාගයේ සංයෝජන ශේ කරලා සසංඛාර පරිනිබ්බායි වෙච්ච පුද්ගලයා. සසංඛාර පරිනිබ්බායි කියලා කියන්නේ ටිකක් වෙහෙස අරගෙන වැඩි උත්සාහයක් අරගෙන භාවනා කරලා දුක් කෙලවර කරන කෙනා. ඊට කලින් එක්කෙනා අසංඛාර පරිනිබ්බායි ලොකු වෙහෙසක් ගන්නෙ නැහැ, දැඩි වෙහෙසක් ගන්නෙ නැහැ, සාමාන්‍ය විදිහට වීර්ය කරලා ඒ දෙහිදි පිරිනුවම් පානවා. දැන් මේ කියන පුද්ගලයා ආර්ය පුද්ගලයා සසංඛාර පරිනිබ්බායි යම් වෙහෙසක් යාට ගන්න වෙනවා, උත්සාහ කරන්න වෙනවා, වීර්ය කරන්න වෙනවා. සේතාපි භික්ඛවේ දිවස සන්තත්ත්‍ය අයෝ කපාලේ හඤ්ඤමානේ. ඒක හරියට මහණෙනි අර වගේම දවස පුරාම රත් වෙච්ච යකඩයකට පහරක් ගහුවාම පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා. ගිනි පුපුරු උඩට ඇවිල්ලා බිමට වැටිලා විපුලේ තින පුංජේවා කට්ඨ පුංජේවා. විශාල තනකොළ ගොඩකට වියලි තනකොළ ගොඩකට එහෙම නැත්නම් වියලි දර ගොඩකට වැටිලා සාතත්ත අග්ගිම්පි ජනෙය. ඒ දර ගොඩ ඇවිලෙන්න පටන් ගන්නවා. ධූමම්පි ජනෙය දුම් දාගෙන ඒ ටික ඇවිලෙනවා. අග්ගිම්පි ජනිත්වා ධූමම්පි ජනිත්වා. ගින්න දැල්විලා ඒ විදිහට ගිනිත් ඇවිලිලා දුමත් ඇවිල්ලා විපුලන්තින පුඤ්ජං වා කට්ට පුඤ්ජං වා පරියාදී. තර ටිකක් විශාල තනකොළ ගොඩයි එහෙම නැත්නම් ඒ තනකොළ දර ගොඩයි ඇවිලුණාට පස්සේ ඔක්කොම පිච්චිලා ඉවර වෙලා අනාහාරා නිබ්බායය. කිසිම ඒකට හේතු නැති කිසිම හේතුවක් නැති නැත්නම් ආහාර නැති නිසා සම්පූර්ණයෙන් මේ ගින්න නිවෙනවා වගේ උන්වහන්සේලා ඒදි පිරිනුවම් පානවා, හත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආර්ය පුද්ගලයෝ මේ විදිහට
5 දිනක් පිළිබඳව දේශනා කොට වදාලා 6 දිනක් පිළිබඳව පළවෙනි එක්කෙනා අර විදිහට අන්තරා පරිනිබ්බායි, ඊළඟ එක්කෙනා අනුපහච්ච පරිනිබ්බායි, ඊළඟ එක්කෙනා උපහච්ච පරිනිබ්බායි, ඊළඟට අසංඛාර පරිනිබ්බායි, ඒ වගේම ඊළඟ එක්කෙනා සසංඛාර පරිනිබ්බායි. සසංඛාර කියලා අවසාන එක්කෙනාට සඳහන් කළේ ලොකු උත්සාහයක් යාට ගන්න සිද්ධ වෙනවා. එම වීර්ය කරන්න සිද්ධ වෙනවා. ලොකු උත්සාහයක් වෙහසක් ගන්නවා. ඒකයි අර බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පෙන්වුවේ අර ගිනි පුළිඟුව ලොකු තනකොළකට වැටලා සෑහෙන වෙලාවක් ඒ ටික පිච්චිලා තමයි අවසානයේ ඒ ගින්න නිවෙන්නේ. පළවෙනි එක පොඩි තනකොළකට වැටලා තමයි ඒ ගින්න නිවෙන්නේ. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය පුද්ගලයන් පිරිස අනාගාමී ආර්ය ශ්‍රාවකයන් 5 දෙනා මේ විදිහට උන්වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඒකට මේ දේශනාවෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. සෝපාදිශේෂෝ යම් කෙනෙක්, ඒ කියන්නේ යම් කෙනෙක් උපදින්නට හේතු ඇති යලිත් ජීවිතයක් ලබා ගන්නට යම් සංයෝජන ටිකක් නැත්නම් යම් කෙලස් ටිකක් ඇතිව ඒ විදිහට මරණයටපත් වුණොත් හැබැයි ඒ කිසිම කෙනෙක් නිරයට යන්නේ නැහැ, තිරිසන් ලෝකෙට යන්නේ නැහැ, പ്രേත ලෝකෙට යන්නේ නැහැ. උපදින්නේම සුගතිවල ඒ දුක් එහෙදි ඒ අය කෙලවර කරනවා. ඒ බඳු 9 දෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්වුවේ. අනාගාමී ආර්ය ශ්‍රාවකයන් 5 දෙනෙක් සහ සකදාගාමී ආර්ය ශ්‍රාවකේ 6යි, සෝතාපන්න 3 දෙනෙක්, ඒක බීජී කෝලංකෝල සත්තක්ඛත්තු පරම කියන ඒ ආර්ය ශ්‍රාවකයන් 3 දෙනෙක් එක්ක ඔක්කොම 9 දෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඉතින් මේ දේශනාව අනුව අපිට අපේ ධර්මඥානය ඇති කර ගැනීමට මේ සංසාර ගමන නිම කරගන්න තියෙන පිළිවෙල අපිට ඉගෙන ගැනීමට මේ දේශනාව හැම දිනාටම මහෝපකාරී වේවි. තව තවත් මේ ධර්මයේ හදාරමින් ධර්මයේ ඉගෙන ගනිමින් මේ මනුෂ්‍ය ජීවිතයක් ඊ타ත්ම උතුම් උත්තරීතර තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබෙන මාහැඟි ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපිට ඒ බඳු ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලැබිලා තියෙනවා. ඒ බඳු ධර්මයක් ලැබිලා තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ වාග්යතුන් වහන්සේට අපිට මේ උතුම් ධර්මයේ පැහැදිලි කරලා දුන්නු. සංසාරික ජීවිතය ගැන කියලා දුන්නු. සසරින් නිදහස් වෙන විදිහ කියලා දුන්නු. අපි සදා ණයගැති වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම අපි নমස්කාර කරමු. දෙවනුව අපට මේ ශ්‍රී සද්ධර්මයේ මේ විදියට පැහැදිලි කරන්න ප්‍රකාශ කරන්නට පුළුවන්කම ලැබුණේ ධර්මාශෝක රජතුමා විසින් මිහිඳු මහරහතන් වහන්සේ අතේ ඒ පණිවිඩය අපට යොපු නිසා ඒ දහම් පණිවිඩය අපට රැගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේට අපි নমස්කාර කරමු. ඒ වගේම තමයි මේ ධර්මයේ මේ ලක්දිවට ගෙන ආපු දවසේ පටන් මේ ධර්මයේ ඉගෙනගෙන මතක තියාගෙන පාඩම් කරගෙන කටපාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙනවිත්ලා මේ වෙනකොට මේ අලුත් නවීන විද්‍යුත් උපකරණ දක්වා මේවා රැගෙන එන්නට විහිසිච්ච මහන්සි වෙච්ච ප්‍රමාණ සංඝ පිටුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒ උත්තම සීල ගුණෝපේත මහා සංඝ රත්නයට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම තමයි එබඳු උතුමන් වහන්සේලාට දන්පැන් පූජා කරමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් අප්‍රමාණ දුක් කරදර හිරිහැර ස්වාභාවික විපත් සතුරු උපද්‍රව මැද්දේ උන්වහන්සේලාව පෝෂණය කරමින් අප්‍රමාණ පින් කරගත්තු මේ ධර්මය රැකගත්තු අපගේ අතුයිත මුතුන් මිත්තන්ටත් මේ පින් හිමි වේවා. ඒ සෑම දිනාටම උතුම් වූ නිවනින් සැනසෙන්නට අපරස් කරවු මේ පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් අපට මේ උතුම් ජීවිතය ලබා දුන්නු මිය පරලෝකීය දෙමාපියන්ටත් මේ පින් හිමි වේවා. උතුම් පැවිදි ජීවිතයේ අර්ථය කියලා දුන්නු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මේ පින් හිමි වේවා. ඒ සෑම දිනාගේම සසර දුක් නිවා ගනිත්වා, සියලු දෙනාම උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ උතුම් ධර්ම දේශනාවට අහුම්කන් දුන් ශ්‍රවණය කළ ධර්මඥානය ලබාගත්තු ඔබ සෑම දෙනාටම නිවෙනින් සැනසෙන්නට මේ මහා ධර්ම දානය උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
හැම දිනාටම තෙරුවන් සරණයි.